අවසාන වතාවේ බල තුනක සමතුලිතතාවය යටතේ බල තුනක් යටතේ වස්තුවක් කොහොමද සමතුලිතව තියෙන්නේ කියන එක ගැන අපි කතා කරා. ඒකට බල තුනක් යටතේ කතා කරනකොට අපි සමාන්තර බල තුනක් යටතේ කතා කරා පුතේ. ඊළඟට අසමාන්තර බල තුනක් ගැන කතා කරා. ඒ යටතේ කතා කරා අසමාන්තර බල තුනක්. සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් එතකොට මේ බල තුන කොහොමත් ඒකතල බල ගැන අපි කතා කරන්නේ. බල දෙකක සංප්‍රයුක්තය අනිත් බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන දිශාවෙන් විරුද්ධ වෙන්න ඕන කියලා කීවා. හරි. දැන් බල තුන කොහොමද සමාන්තර නිසා. බල දෙකක සංප්‍රයුක්තය අනිත් එකට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන කියලා කීවා. ඊළඟට අසමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් ඒ බල තුන ඒකලක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් සංගාමී වෙන්න ඕන කියලා කීවා. හරි. ඒත් එක්කම ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය අනෙක් බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන කියලා අපි කීවා. හරි. ඒතකොට ඔන්න ඔය තියරිය භාවිතා කරලා අද අපි ගණන් කීපයක් හදන්න යන්නේ. දැන් මෙතනින් එහාට බල සමතුලිතතාවයේ ගැටලු විසඳීම අපි කරනවා. එතකොට මෙතනදී අපිට අර කලින් කතා කරපු ගූර්ණ ගැනීම සම්බන්ධ කොටස් එහෙම අවශ්‍ය වෙනවා. කලින් අපි කතා කරේ ගූර්ණ ගැනීම සම්බන්ධ ඒ කොටස් එහෙම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් බලන්න පළවෙනි උදාහරණය මම මේ වගේ එකක් ගන්නම්. මෙතනදී අපි කතා කරන තන්තු සැහැල්ලුයි. එතකොට හැමතැනම ආතති සමාන වෙනවා. එක තන්තුවක් ගත්තම හැමතැනම ආතති සමානයි. අවිතන්‍යයි. බරක් නැහැ. රබර් වගේ ඇදෙන්නේ නැහැ. සැහැල්ලු අවිතන්‍ය තන්තු. හරි. එතකොට මෙන්න මේ විදිහට සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මේ කෝණය අංශක 45යි කියලා ගමු. මේ කෝණය අංශක 45යි කියලා ගමු. හරි. දැන් මේ තන්තු වල ආතති හොයන්න ඕන. ලියා ගන්නකො මෙහෙම. ලියන්න මෙහෙම. සැහැල්ලු අවිතන්‍ය තන්තු දෙකකින් සර්වසම තන්තු දෙකකින් එහෙම ලියන්නකො සර්වසම තන්තු දෙකකින් රූපේ පරිදි 20යි කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලා ඇත. රූපේ පරිදි 20යි කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලා ඇත. තන්තු වල ආතති සොයන්න. හරි. ඇඳ ගන්නකො මේක. අපි යතන ආතති හොයන්න ඕන. ඇඳ ගන්නකො. හරිද? දැන් මෙයා 20යි කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර 10න් වැඩි කරාම එනවා 200යි නිව්ටන් කියලා. මේක 20යි කිලෝග්‍රෑම්. ඊළඟට පුතේ මෙතන අංශක 45යි නම් මේකත් අංශක 45යි. මේ කෝණයත් අංශක 45යි ඒකාන්තර කෝණ වලින්. හරි? මේ අංශක 45යි නම් මේකත් අංශක 45යි මේක අංශක 45යි නම් මේකත් අංශක 45යි. සර්ව සම නිසා හරි? සර්ව සම නිසා දැන් බලන්න මේ ආනති සමානයි
සර්ව සම තන්තු එන ආතති සමාන වෙනවා. ආතති මේ විදිහට ලකුණු කරන්නේ තන්තුව. ඔය විදිහට. ලකුණු කරගන්නකො ඒ දත්තයන් ටික. හරි නේද? දැන් මෙන්න මේ 20 කිලෝග්‍රෑම් ස්කන්ධයේ සමතුලිතතාවය තමයි අපි සලකන්නේ. මෙයාගේ සමතුලිතතාවය. හරි? එහෙනම් අපි ස්කන්ධයේ සමතුලිතතාවය සලකලා ස්කන්ධයේ සමතුලිතව තියෙන්නේ. එහෙනම් මෙහෙම ලියනවා. ස්කන්ධයේ සමතුලිතතාවය සලකා අපි සිරස් බල සලකනවා. දැන් සමතුලිතතාවයට සිරස් බල සලකනවා. සිරස් බල සැලකුවොත් බලන්න මේ ස්කන්ධය මත මේ තන්තු කොටසින් මෙහෙට අදිනවා මේ තන්තු කොටසින් මෙහෙට අදිනවා. මේ කොටස අදාළ නැහැ. මේක අදාළ වෙන්නේ මේ එල්ලලා තියෙන සිවිලිමකට හරි මොකක් හරි එකට එල්ලලා තියෙන ආධාරකයේ මත තමයි මේ බලය දැනෙන්නේ. එතකොට ස්කන්ධයට දැනෙන්නේ තන්තු වලින් ඉහළට අදිනවා වගේ. මෙන්න මේ දෙක. මේවා අනිත් පැත්තට දැනෙන්නේ. හරි ස්කන්ධයට දැනෙන්නේ තන්තු වලින් ඉහළට අදිනවා වගේ. හරි. එහෙනම් සිරස් බල සලකන්න බලන්න සංරචකය T sin 45 ඊට පස්සේ මෙයත් ඒ දිශාවටමයි ධන T sin 45 T sin 45 T sin 45 ඉහළට තියෙන බල පහළට තියෙන බලවලට සමාන වෙන්න ඕන. ඒතර මේ දෙන්නගේම සංරචක ඉහළට පහළට තියෙනවා 200යි නිව්ටන්. ඔය විදිහට. හරි. එහෙනම් මෙතනින් එනවා 2t sin 45 සමානයි 200යි. ලියා ගන්නකෝ කරලා t වල අගය ගන්න. අත් මේක අපි සුළු කරමු. සුළු කරොත් එහෙම 2t sin 45 කියන්නේ එකයට මූල 2යි. මෙතනින් එනවා 200ක්. මේකට 1යි මේකට 100යි. 100යි මූල දෙකක් එනවා t වලගේ. තන්තු දෙක සර්ව සමයි ආනති සමානයි. ආනත වෙලා තියෙන්නේ. එකම කෝණයක් ආනත වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ආතති සමාන වෙන්නේ. හරි? තියාගන්න. දෙවෙනි ගැටලුව බලන්න. අංශක 60ක් ආනතව සර්ව සම තන්තු දෙකක් 10 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ওই විදිහට තන්තු වලින් සමතුලිතතාවය පවත්වාගෙන තියෙනවා. මට ඕන තන්තු වල ආතතිය. හරි? හරි හදන්නකෝ බලන්න. හදලා උත්තරේ වන්න. හරි. එතකොට බලන්න මෙතන ආනති සමානයි. ඒකාන්තර කෝණ වලින් මේ කෝණය 60යි නම් මේකත් අංශක 60යි. මේ කෝණය 60යි නම් මේකත් අංශක 60යි. ඔය විදිහට එන්නේ. එතකොට මෙන්න මේ ස්කන්ධයේ සමතුලිතතාවය අපි සලකන්නේ
එහෙනම් ස්කන්ධයේ සමතුලිතතාවයට අපි සිරස් බල සලකනවා. සිරස් බල සලකනවා. මෙතනින් එනවා t sin 60 මෙතනින් t sin 60 එකවරම ඕනනම් ගන්න පුළුවන් 2t sin 60 කියලා 2t sin 60 ඉහළට තියෙන බලය පහළට කිලෝ 10ක් කියන්නේ ඒක 10න් වැඩි වුණාම නිව්ටන් CI බර. එහෙනම් ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන වෙනවා. අපි මේ ස්කන්ධය සලකන්නේ. t sin 60 t sin 60 2t sin 60 100ට සමාන වෙනවා. හරි? එහෙනම් මෙතනින් එනවා 2t sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි මෙතනින් එනවා 100ක් දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපෙනවා t කියන්නේ 100 බෙදීම මූල 3යි නිව්ටන් 100 බෙදීම මූල 3යි නිව්ටන් ඉහළට t t t sin 60යි t sin 60යි 2යි t sin 60 100ට සමාන වෙන එක සුළු කරලා ගත්තම t සමානයි 100 බෙදීම මූල 3ක් කියලා එනවා. එක මම ඊළඟ ගැටලුව මෙතන අඳින්නම් මෙන්න මේ විදිහට. මේ කෝණේ අංශක 45යි මේ කෝණේ අංශක 60යි. ඔය විදිහට තන්තු දෙකකින් ස්කන්ධයක් එල්ලිලා තියෙනවා. මේ ස්කන්ධය මම කිලෝග්‍රෑම් 5ක් කියලා ගන්නවා. සැහැල්ලු අවිතන්නේ තන්තු අපි හැම වෙලේම සැලකුවේ. මෙන්න මේ තන්තු දෙකේ ආතති හොයන්න ඕන. දැන් බලන්න මේකෙදි පුතේ ආනති සමාන නැහැ. ඒ හින්දා ආතති සමානයි කියලා අපිට ගන්න බෑ. මොකද ਸਰව සම නැහැ. පද්ධතිය සමමිතික නැහැ. හරි? ඒ නිසා අපිට මේකේ ආතති සමානයි කියලා ගන්න බෑ. එහෙනම් මේකේ ආතතිය T1ක් කියලා ගත්තොත් මෙයාගේ ආතතිය අපි ගන්නවා T2ක් කියලා. ඔය විදිහට. T2ක් කියලා ගන්නවා ආතතිය. මේක T2යි මේක T1යි. හරි? ලකුණු කරගන්නකෝ. හරිද? මේක ඇඳ ගන්න. හරි. එතකොට දැන් මෙතන බර අපි පහලට ලකුණු කරගමු. කිලෝග්‍රෑම් 5යි කියන්නේ නිව්ටන් 50යි. බර නිව්ටන් 50යි. දැන් සිරස් බල සලකමු පද්ධතියේ සමතුලිතතාවයට එහෙම නැත්නම් ස්කන්ධයේ සමතුලිතතාවයට ලියන්න. ස්කන්ධයේ සමතුලිතතාවයට සිරස් බල සලකා. ස්කන්ධයේ සමතුලිතතාවයට සිරස් බල සලකා. සිරස් බල සැලකුවොත් බලන්න මේ T1 sin 45 ධන T2 sin 60 සමාන වෙනවා 50ට. හරි? ওই විදිහ එකක් එන්නේ. මෙයාගේ සංරචකය ගත්තා, මෙයාගේ සංරචකය ගත්තා. හරි? ලියා ගන්න එක. T1 sin 45 T2 sin 60 සිරස් සංරචක සමාන වෙනවා 50ට. හරි? දැන් මේක සුළු කරලා ගමු. T1 sin 45 කියන්නේ 1ට මූල 2යි. ධන T2 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඕක සමාන වෙනවා 50ට. ඔය සමීකරණ අංක කියලා දාගමු.
අංක 1. ඔන්න සිරස් බල සැලකුවා ඒක හරි. ඊට පස්සේ මම මේ වෙන් කරලා ලියන්න ඔයාලට මේක අඳුන ගන්න පහසුවට නැත්නම් ඔයාලා මෙහෙම වෙන් කරලා ලියන්න ඕනේ නැහැ. ඔයාලා පිළිවෙලට හදාගෙන යන්න. තිරස් බල සලකන්න පුතේ. අපි කලින්ම ලිව්වා ස්කන්ධේ සමතුලිතතාවයට කියලා කලින්ම ලියලා තියෙන්නේ. හරි හැමෝම ලියන්නේ ඒක මම නම් මෙතන ලියලා නැහැ. ඔයාලා ලියන්න ඕන ස්කන්ධයේ සමතුලිතතාවයට. එහෙම නැත්නම් පද්ධතියේ සමතුලිතතාවයට කියලා ලියන්න ඕන. එහෙනම් තිරස් බල සලකනවා. තිරස් බල සැලකුවොත් එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙන්න ඕන. එක පැත්තකට තියෙන බලය T1 cos 45 මේක T2 cos 60. එක පැත්තකට තියෙන බලය. දැන් සිරස් බල සලකනකොට ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන වෙනවා. තිරස් බල සලකනකොට එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙනවා. එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙනවා තිරස් බල සලකනකොට. එහෙනම් මේක T1 cos 45 සමාන වෙනවා අනිත් පැත්තට තියෙන බලය T2 cos 60. T2 cos 60. T1 cos 45 කියන්නේ 1ට මූල 2යි. T2 cos 60 කියන්නේ භාගයයි. මම ඔක කොහොමම තියන සුළු කරන්න යන්නේ නැහැ. මොකද මේ T1 බෙදීම මූල 2 කියන එක අපිට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් පළවෙනි සමීකරණය. මේක අංක 2. දැන් දෙකෙන් මෙන්න මේ අගය පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. ආදේශ කරලා ගන්න උත්තරේ. ආදේශ කරලා උත්තරේ ගන්නකො. මේක ලියාගෙන මෙන්න මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ට. ඒකෙන් අපිට T2 ගන්න පුළුවන්. මට T1යි T2යි හදලා ඕන. හරි. හදන්නකො බලන්න. හරි දැන් කෙලින්ම මේකට පළවෙනි එකේ මෙන්න මේ වෙනකොට මේක ආදේශ කරන්න. ආදේශ කරොත් T1 බෙදීම මූල 2 වෙනකොට ආදේශ කරනවා T2 බෙදීම 2 දෙකෙන් එකට මේ අගය මෙතෙන්ට ආදේශ කරන්න. හරි? T1 බෙදීම 2 ධන මූල 3 බෙදීම 2යි T2 සමානයි 50යි. එහෙනම් T2 එළියට ගත්තොත් T2 බෙදීම 2 එළියට ගන්න පුළුවන් 1 ධන මූල 3 සමානයි 50යි. මේක එහා පැත්තට අරන් යන්න 100 බෙදීම මූල 3 ධන 1යි. ඔන්න T2 යගේ. හරි? දැන් අපි දෙවෙනි සමීකරණයට යන්. දෙවෙනි සමීකරණයට ගියොත් මට T1 ගන්න පුළුවන් පුතේ මූල 2 බෙදීම මෙතන 2 ඉලක්කම මේ මූල 2 එහා පැත්තට අරන් ගියා. T2 යගේ ආදේශ කරන්න. 100 බෙදීම මූල 3 ධන 1යි. හරි? තවදුරටත් මේක අපි සුළු කරොත් එහෙම 50යි මේකට 1යි මේකට 50යි. පිළිතුර එනවා මම මෙතනින් ලියන්නම්. මේ 100 දෙකෙන් බෙදනවා 50යි මූල 2 බෙදීම මූල 3 ධන 1යි. නිව්ටන් කියලා දාගන්න. ඔය විදිහට. ලියාගන්න T1 හා T2 යගයන්. හරි ඊළඟ ගැටලුව බලන්නකෝ. ඊළඟ ගැටලුව මෙන්න මේ විදිහට තියෙන්නේ සැහැල්ලු අවිතන්‍ය තන්තු. මේවා දිගින් සමාන වෙන්නේ නැහැ ආනතිය වෙනස් වුණොත් ඈ. මෙන්න මේ විදිහට එක කෝණයක් අංශක 60යි මේ කෝණය අංශක 30යි කියලා අපි ගමු. මෙතන අපි ස්කන්ධය ගමු කිලෝග්‍රෑම් 20යි කියලා. මට මේක හදලා ඕන. හරි? තේරුණාද? එතකොට අපි පන්තියේ ළමයි තමයි වැඩ කරන්නේ. ඉතින් ළමයි ගාන හදන්න ඕන. මම ඔයාලට විනාඩි 5ක විතර වෙලාවක් දෙනවා මේ ගාන හදන්න. හදලා මට උත්තර එවන්න.
හරි හදලා උත්තර එවන්න. අවශ්‍ය බල ටික ලකුණු කරගන්න. ආතති කොහොමත් අසමානයි මේකේ. මොකද ආනති එකිනෙකට වෙනස් වෙන නිසා T1 T2 කියලා දාගන්න. සිරස් බල සලකන්න, තිරස් බල සලකන්න උත්සාහ කරන්න ගාන හදන්න. හිමීට කල්පනා කරලා බලන්න කොහොමද මේක ගොඩනගන්නේ කියලා. හරි? හදාගෙන යන්න පුළුවන් ඒක. මම මේක T1 කියලා ගන්නවා පුතේ. මේ ආතතිය T2 කියලා ගන්නවා. එතකොට මේක T2යි මේ පැත්තෙමුත් ඒ හා සමාන බලයක් T1යි. ඊට පස්සේ මේ පැත්තට තියෙන බලය නිව්ටන් 200යි. ওই විදිහට එනවා. හරි. දැන් අපි පද්ධතිය සමතුලිතතාවයට කියලා ලියන්න. පද්ධතිය සමතුලිතතාවයට කියලා ලියලා එහෙම නැත්නම් ස්කන්ධයේ සමතුලිතතාවයට කියලා ලියලා සිරස් බල සලකන්න. පද්ධතිය සමතුලිතතාවයට එහෙම නැත්නම් ස්කන්ධයේ සමතුලිතතාවයට කියලා ලියලා සිරස් බල සලකන්න. මෙතනින් එනවා T1 sin 30 T1 sin 30 ධන T2 sin 60 T2 sin 60 මම මෙතනින් ලියන්නම් සමානයි 200යි. හරි? ඔන්න ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන කරා. ඒතකොට T1 sin 30 කියන්නේ භාගය ධන T2 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේක සමාන වෙනවා 200ට. නම් මෙතනින් එනවා T1 ධන මූල 3යි T2 සමානයි 400යි. අංක 1. හරි? ඊට පස්සේ පුතේ තිරස් බල සලකන්න ලියා ගන්නකො මේක අවශ්‍යයි. ඊට පස්සේ තිරස් බල සලකමු අපි. හරි දැන් තිරස් බල සැලකුවොත් මේ පැත්තට තියෙන බලය පුතේ T2 cos 60 මේ පැත්තට තියෙන බලය T1 sin 60. තිරස් බල සලකනකොට එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙනවා. මෙයා එන්නේ නැහැ. මෙයා සිරස් බලයක්නේ. දෛශිකයක් මගින් ඊට ලම්බක දිශාවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. සිරස් අතට තියෙන ඒවා තිරස් අතට එන්නේ නැහැ. තිරස් අතට තියෙන සංරචක සිරස් අතට බලපාන්නේ නැහැ. හරි එහෙනම් මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බලයට සමානයි. එහෙනම් T1 cos 60 T1 cos 60 සමාන වෙනවා T1 cos 60 නෙවෙයි T1 cos 30 T1 cos අංශක 30 සමාන වෙනවා T2 cos 60ට. ඔය විදිහට. ඔක සුළු ගමු. මම මේ කෙලින්ම ගන්නවා පුතේ මූල 3යි T1 සමානයි T2 කියලා. මොකද දෙකේ ඉලක්කම දෙකෙන් බෙදෙනවා දෙපැත්තම මූල 3 බෙදීම දෙක මෙතන භාගය ඒ දෙක කැපිලා යනවා. හරි? දැන් දෙකෙන් එකට ආදේශ කරමු. ලියා ගන්නකෝ ඔකත්.
හරි. ඊළඟට අපි දැන් දෙකෙන් එකට ආදේශ කරමු. දෙකෙහි t දෙකගේ එකට ආදේශ කරන්න. දෙකෙන් එකට. දෙකෙන් එකට ආදේශ කරොත් මෙතන බලන්න t එක ධන t දෙක කියන්නේ මූල 3 වතාවක් t දෙක කියන්නේ මූල 3යි t1 සමාන වෙනවා 400. නම් මෙතනින් එනවා t1 ධන මූල 3යි කියන්නේ 3යි t1 සමානයි 400යි. එහෙනම් t1 4යි t1 එනවා 400ට t1 සමානයි 100යි නිව්ටන්. හරි. අංක දෙකට ආදේශ කරන්න t2 මූල 3 වතාවක් t1 t1 100යිනේ. එහෙනම් 100යි මූල 3යි නිව්ටන්. එක ළමයෙක් මේක හරියට හදලා තිබ්බා. හරි? තියාගන්න. ඊළඟ ගැටලුව මෙන්න මේ විදිහට එන්නේ. මෙන්න මේ විදිහට එක තන්තුවක් තිරස්ව තියෙනවා. අනික් තන්තුව මෙහෙම ආනතව තියෙනවා. මෙතන කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මේ කෝණය අංශක 30ක් ආනතයි. මේ තන්තු කොටසේ ආතතිය අපි මේ විදිහට ගමු. මේ තන්තු කොටස මේ විදිහට ගමු. හරි? ඔය විදිහට. මේක T1 කියලා ගමු පුතේ. මේක T2 කියලා ගමු. මෙයාගේ බර 15ට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 20. හරි. ලකුණු කරගන්නකෝ ඕක. ඕක ලකුණු කරගන්න ලකුණු කරගෙන අපි ඔය ගාන හදමු. හදන්න උත්සාහ කරන්න ඕකත්. ඒකට මේ වගේ එකක් හදන්නේ කලින් වගේම සිරස් බල සලකන්න පද්ධතියේ සමතුලිතතාවයට කියලා ලියන්න පද්ධතියේ සමතුලිතතාවයට සිරස් බල සලකා ඔයාලට පුළුවන් පුතේ ඉහළට තියෙන බල පහළට තියෙන බල වලට සමාන කරන්න එහෙම නැත්නම් බලවල බීජ එකතුව ශූන්‍ය කරන්න බලවල බීජ එකතුව ශූන්‍ය කරනවා කියන්නේ දැන් මම මේක ඇදුවේ නැහැ දැන් මේක ඊළඟ පියවර තමයි ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන කිරීම ඔන්න බලන්නකෝ ඕනනම් සමතුලිතව තියෙනවා නම් ඕනෑම අතකට බලවල බීජ එකතුව ශූන්‍ය වෙන්න ඕන බලයන්ගේ බීජ එකතුව ශූන්‍ය වෙන්න ඕන එහෙනම් මේකේ ඉහළට තියෙන බලය t1 sin 30 ඍණ 20 සමානයි බිඳුවයි එහෙනම් t1 වැඩි කිරීම මේක එහා පැත්තට යනවා t1 එනවා 40යි මේ මේක දෙවෙනි පියවර තමයි ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන කිරීම හරි ඔය විදිහට එනවා t1 40යි ඊළඟට තිරස් බල සලකන්න හරිද මේක ලියාගත්තානේ තිරස් බල සලකන්න මෙන්න මේ ස්කන්ධ දාලා මෙන්න මේ ලක්ෂ්‍ය තමයි සලකන්න එක පැත්තකට තියෙන බලය අනිත් පැත්තට තියෙන බලයට සමාන වෙනවා මේ පැත්තට තියෙන බලය t2යි මේ පැත්තට තියෙන බලය t2යි මේ පැත්තට තියෙන බලය t1 cos 30යි එහෙනම් t1 cos 30 සමාන වෙනවා t2ට 40 cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ඒක සමාන වෙනවා t2ට එහෙනම් t2 කියන්නේ 20යි මූල 3යි නිව්ටන් ලියා ගන්න එක බලන්න ටියුට් එකේ 36 වෙනි ගැටලුව සැහැල්ලු දණ්ඩක් රූපේ පරිදි සැහැල්ලු අවිතන්‍ය තන්තුවක එක් කෙළවරකට ගැටගසා අනෙක් කෙළවර බිත්තියකට සවි කර ඇත දණ්ඩේ තෙරපුම අපෙන් අහනවා බිත්තිය මේ විදිහට තියෙනවා
සැහැල්ලු දණ්ඩක් මේ විදිහට සැහැල්ලු අවිතන්‍ය තන්තුවකට ගැට ගහලා මෙතනින් අපි කෙලින්ම යෙදෙන බලය ලියමු නිව්ටන් 20යි කියලා. මේ කෝණේ අංශක 60යි. මේක T මේක T. දැන් ඉහළට බලයක් තියෙන්න ඕන පහළට බලයක් තියෙන්න ඕන. මෙයාගේ සංරචකය ඉහළට මෙයාගේ සංරචකය පහළට. ඒක හරි. මෙන්න මේ ලක්ෂ්‍ය සලකන්නකෝ. එතකොට පුතේ මේ ලක්ෂ්‍යයෙන් මේ පැත්තට බලයක් එනවා. එහෙනම් අනිවාර්යෙන් ඊට ප්‍රතිවිරුද්ධ අතට බලයක් එන්න ඕන. ඒ එන්නේ දණ්ඩේ තෙරපුම මගින්. මෙතන දණ්ඩ තෙරපෙනවා සම්පීඩනයට ලක් වෙන්න try කරනවා. මොකද මෙතන ආතතිය සංරචකය මගින් මෙහෙට බලයක් යෙදෙන්නේ. හරි? ආයෙත් අහගන්නකෝ. ආතතිය සංරචකය මගින් මෙහෙට බලයක් යෙදෙනකොට දණ්ඩේ මේ කෙළවරේ ඊට ප්‍රතිවිරුද්ධ අතට බලයක් ඇති වෙනවා. කොහොමත් මේකේ සංරචකය ඉහළට නම් ඒක සම්තුලනය වෙන්න පහළට බලයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ආතතිය සංරචකය මේ බලන්න මේ ආතතිය සංරචකය මෙහෙට එනකොට ඒක සම්තුලනය වෙන්න මේ අතට බලයක් එන්න ඕන. මේ කෙළවරින් මේ අතට බලයක් එනවා කියන්නේ දණ්ඩේ ඇති වෙන්නේ තෙරපුමක්. හරි? දණ්ඩේ ඇති වෙන්නේ තෙරපුමක්. හරි? ලකුණු කරගන්නකෝ ඕක. ඊට පස්සේ අපි සාමාන්‍ය විදියට සිරස් බල සලකමු. සිරස් බල සලකලා උත්තරේ ගමු. හදාගෙන යමු. හරි දැන් අපි සිරස් බල සලකමු. සිරස් බල සලකපුවම T sin 60 සමාන වෙනවා මෙතනින් ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට 20යි. මේක අපි මේක T1 කියලා ගමු නේද? මේක T2 කියලා ගමු තෙරපුම. එහෙනම් T1 sin 60. එහෙනම් T1 වතාවක් මූල 3 බෙදීම 2 සමාන වෙනවා 20ට. එහෙනම් T1 සමානයි මේක එහා පැත්තට ගියාම 40යි මූල 3යි නිව්ටන්. හරි එනවා. හරි ලියා ගන්නකෝ. හරි ඊට පස්සේ තිරස් බල සලකන්න. තිරස් බල සලකපුවම එක පැත්තකට තියෙන බලය T2යි අනිත් පැත්තට තියෙන බලය T1 cos 60. හරි එහෙනම් T2 T1 කියලා කියන්නේ 40 බෙදීම මූල 3 cos 60 කියන්නේ භාගයයි 20 බෙදීම මූල 3 නිව්ටන් කියලා එනවා. ටියුට් එකේ 35 වෙනි ගැටලුව බලන්න. මේ විදිහට එන්නේ.
ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙතන තියෙන්නේ. මෙතනින් බලයක් යනවා නිව්ටන් 200ක. මෙතන 4යි මීටර්. මෙතන 3යි මීටර්. ඒතකොට පයිතගරස් සම්බන්ධය අනුව පුතේ කර්ණය මෙන්න මේ දිග 5යි මීටර් වෙනවා. පයිතගරස් සම්බන්ධය අනුව. ඔය දිග 5යි මීටර්. හරි? මම මේ කෝණය θ කියලා ගන්නම්. මේක 90 නිසා මේක 90 ඍණ θ. මේ කෝණය θ නම් ඒකාන්තර කෝණ වලින් මේක θ මේක 90 ඍණ θ. ඔය විදිහට එන්නේ. හරි දැන් θ අපිට හොයන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය ඇසුරින්. θ අපිට ඍජුකෝණී ත්‍රිකෝණය ඇසුරින් හොයන්න පුළුවන්. මම ඕන වෙනම වඳින්න ඍජුකෝණී ත්‍රිකෝණය. මේ පාදය 3යි කර්ණය 5යි මේක 4යි. ඔය විදිහට එන්නේ. මෙන්න මේ කෝණය තමයි θ කියලා කියන්නේ. මේක 90 ඍණ θ. හරි ලකුණු කරගන්න මේකත් අපි ලකුණු කරගමු. පළවෙනි ගානනේ ඒ වගේ හදන මේකත් ලකුණු කරගන්න. ඊට පස්සේ සිරස් තිරස් බල සලකන්න තියෙන්නේ. තන්තු වල ආතති ලකුණු කරගන්න. මේක T1 මෙතන ආතතිය T2. ඔය විදිහට ලකුණු කරගන්න. ඔයාලා යන පද්ධතියේ සමතුලිතතාවයට සිරස් බල සලකා කියලා අනිවාර්යෙන් ලියන්න. පද්ධතියේ සමතුලිතතාවයට සිරස් බල සලකා සිරස් බල සලකා මෙතන T1 sin 90 ඍණ θ ධන T2 sin θ. පහළට තියෙන බලය 200යි. හරි. sin 90 ඍණ θ අපි දන්නවා cos θ කියලා. එහෙනම් T1 cos θ ධන T2 sin θ සමානයි 200. ඔන්න ඔය විදිහට. දැන් sin cos මෙන්න මෙතන ආදේශ කරන්න. හරි ලියා ගන්නකො මේ හරි දැන් ආදේශ කරන්න මෙතනින් මේ cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය T1 බද්ධ පාදයේ බෙදීම කර්ණය 3 බෙදීම 5 ධන T2 sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 4 බෙදීම 5 සමානයි 200යි. 5න් වැඩි කරොත් එහෙම 3යි T1 ධන 4යි T2 5න් වැඩි කරොත් 1000ක් කියලා එනවා. ඔන්න පළවෙනි සමීකරණය. දැන් මෙතනින් එහාට සුළු කිරීම තියෙන්නේ භෞතික විද්‍යාව. මේ භෞතික විද්‍යාව මෙතනින් ඉවරයි ඊට පස්සේ සුළු කිරීම. ගණිතය තියෙන්නේ. සාමාන්‍ය අංක ගණිතය. හරි? හරි ඊළඟට පුතේ අපි තිරස් බල සලකමු. ඔය විදිහටම තිරස් බල සලකමු. තිරස් බල සලකලා නැවත T1 T2 කියලා T1 හා T2 අතර සම්බන්ධතාවයක් ගමු. එතකොට සමගාමී සමීකරණ විසඳීමෙන් අපිට T1යි T2යි හොයන්න පුළුවන්. හරි? ලියා ගන්නකෝ.
ටස් දිශාවට බල ගන්න මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බලයට සමානයි. ඒ කියන්නේ T1 cos 90 ඍණ θ. මේකේ සංරචකය T1 cos 90 ඍණ θ. මෙයාගේ සංරචකය T2 cos θ. එහෙනම් T1 cos 90 ඍණ θ සමාන වෙනවා T2 cos θ. cos 90 ඍණ θ කියන්නේ sin θ. T1 sin θ සමාන වෙනවා T2 cos θ. අපි ආදේශ කරමු sin වල අගය. sin කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කාරණය 4 බෙදීම 5යි. T2 cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය 3 බෙදීම 5යි. පහේ ඉලක්කමට පහේ ඉලක්කම කැපිලා යනවා. 4යි T1 සමානයි 3යි T2. මේක අංක 2. හරි. දැන් දෙකෙන් එකට ආදේශ කරලා T1යි T2යි ගන්න. ලියා ගන්නකෝ ඕක. සමීකරණ දෙක එනවා 3යි T1 ධන 4යි T2 සමානයි 10යි. මෙතනින් අපි T1 උක්ත කරොත් මම මේක අංක 1 කියලා ගන්නම්. T1 උක්ත කරොත් 3යි T2 බෙදීම 4යි. මේක අංක 2. ඔය විදිහට එනවා. ඒක සුළු කරලා ගන්න. දෙවෙනි සමීකරණයේ T1 අගය පළවෙනි සමීකරණයේ T1ට ආදේශ කරන්න. හරි. දෙකෙන් එකට අපි ආදේශ කරමු. දෙකෙන් එකට මෙතනින් එනවා T1 වෙනුවට ආදේශ කරන්න 3 වතාවක් 3යි T2 බෙදීම 4 ධන 4යි T2 සමාන වෙනවා 18. හරි. පොදු හරය ගන්න T2 පොදුයි. එතන 4ක් ගත්තොත් එහෙම 3 වරක් 3 9යි. මේක 4න් වැඩි වෙනවා 16යි. හරි. ඒතකොට මෙතනින් එනවා T2 25 බෙදීම 4 සමානයි 10යි. 25න් බෙදුනම 40යි. 160ක් කියලා එනවා. මේකට 1යි මේකට 40යි. 4 40න් වැඩි කරපුවම 160ක් කියලා එනවා නිව්ටන්. ඔන්න T2 අගය. දැන් අංක 2ට ආදේශ කරන්න. අංක 2ට ආදේශ කරොත් T1 3 වතාවක් T2 කියන්නේ 160 බෙදීම 4යි. මේකට 1යි මේකට 40යි 40 සරත් 3 120යි නිව්ටන්. T1 120ක් එනවා. T2 160ක් එනවා. මෙන්න මේ විදිහට දුනු තරාදියක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ දුනු තරාදියක පාඨාංකය වෙන්නේ මෙන්න මේ කොටසේ ආතතිය එල්ලලා තියෙන කොක්කේ කම්බියේ හෝ මේ තන්තුවේ ආතතිය. හරිද? එතකොට මෙයාගේ බර කිලෝග්‍රෑම් 2යි. එහෙනම් තරාදි පාඨාංකය
නිව්ටන් නම් 20යි. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 2යි. හරි. ඔය විදිහට එන්න. තරාදි පාඨාංග. හරි. ලියන්නකො මෙහෙම අනුමාතෘකාවක්. දුනු තරාදි සම්බන්ධ යෙදීම්. දුනු තරාදි සම්බන්ධ යෙදීම්. ලියන්න. දුනු තරාදියක පාඨාංකය වන්නේ දුනු තරාදියක පාඨාංකය වන්නේ වස්තුව එල්ලා ඇති කොටසේ ආතතියයි. දුනු තරාදියක පාඨාංකය වන්නේ වස්තුව එල්ලා ඇති කොටසේ ආතතියයි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් වලිමුත් ඕනනම් පුළුවන් නැත්නම් නිව්ටන් වලිමුත් දාන්න පුළුවන්. වස්තුව එල්ලා ඇති කොටසේ ආතතියයි. හරි. උදාහරණ කියලා මේක ඇඳ ගන්නකො මේ විදිහට. උදාහරණ. ඇඳ ගන්න පුතේ ඔක. ඊළඟ අවස්ථාව මෙන්න මේ විදිහට සුමට කප්පියක් මතින් තන්තුවක් යවලා වස්තුවක් මෙහෙම එල්ලලා තියෙනවා. මෙන්න මේ විදිහට. සුමට කප්පියක් වෙන්න ඕන අනිවාර්යයෙන්. නැත්තම් ආතති බල වෙනස් වෙනවා. මොකද කප්පි සහ තන්තු අතර බල ක්‍රියාත්මක වෙනවා. ඒවා ඝර්ෂණ බල. ඒවා ගැන අපි පස්සේ කතා කරනවා. සුමට කප්පියක් මෙහෙම. හරි. මේක කිලෝග්‍රෑම් 3යි කියලා හිතන්නකෝ. එහෙනම් තරාදි පාඨාංකය 3යි කිලෝග්‍රෑම්. එච්චරයි. මේ ආනති ඒවා වැඩක් නැහැ. එල්ලිලා තියෙන කිලෝග්‍රෑම් 3යි. හරි. ලියන්න මෙහෙම. උදාහරණ දෙවෙනි එක සුමට කප්පියක් මතින් යන තන්තුවක් සුමට කප්පියක් මතින් යන තන්තුවකට එල්ලා ඇති ස්කන්ධයක් අපි එක මෙහෙම ලියමු. සුමට කප්පියක් මතින් යන තන්තුවකින් සුමට කප්පියක් මතින් යන තන්තුවකින් ස්කන්ධයක් එල්ලා ඇති සුමට කප්පියක් මතින් යන තන්තුවක් මගින් ස්කන්ධයක් එල්ලා ඇති විට මේක ඇඳ ගන්න ලියා ගන්න තරාදි පාඨාංකය 3 කිලෝග්‍රෑම් කියලා. ඊළඟ තව බලන්න දුනු තරාදියක් මෙන්න මෙහෙම තිරස්ව තියෙනවා. මේ පැත්තෙන් සුමට කප්පියක් මතින් තන්තුවක් යවලා ඔය විදිහට 4 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මේ පැත්තෙමුත් සුමට කප්පියක් මතින් තන්තුවක් යවලා 4 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලලා තියෙනවා. දැන් මෙයාගේ පාඨාංකය කීයක් කියලාද ඔයාලා හිතන්න පුතේ? ඔන්න ඔය විදිහට. මේසයක් මේ විදිහට තියෙන්නේ. හරි? දැන් ඔයාලට හිතෙයි මේ පැත්තෙන් 4යි මේ පැත්තෙන් 4යි එතකොට 8යි කියලා. එහෙම නෑ. බර මනින පැත්තක් තියෙනවා දුනු තරාදියේ. බර මනින පැත්ත අපි හිතමු මේ පැත්තෙන් බර මනිනවා කියලා.
පරමනින වස්තුව එල්ලන්නේ මේ පැත්තෙන් නම් කිලෝග්‍රෑම් 4යි පාඨාංකය. 8ක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් පාඨාංක ශූන්‍ය කරන්න පුළුවන් ඕන වෙලාවක. හරි? බර මනින්නේ මේ පැත්තෙන් නම් ඒ පැත්තෙන් එල්ලලා තියෙන්නේ 4යි. එහෙනම් මෙතන තරාදි පාඨාංකය 4යි කිලෝග්‍රෑම්. හරි? ලියන්න. ටියුට් එකේ 26 වෙනි ගානට යන්න 2007 විභාග ගාන. ටියුට් එකේ 26 වෙනි ගැටලුව 2007 විභාග ගාන. සැහැල්ලු දුනු තරාදියකට සුමට කප්පි භාවිතා කර නිව්ටන් 100ක බරක් යොදා ඇති ආකාර 4ක් ABCD යන රූප සටහන් වලින් පෙන්වා ඇත. තරාදියේ පාඨාංකය කීයද කියලා අහනවා. හරි? තරාදි පාඨාංකය කියන්නේ පුතේ තන්තුවේ ආතතිය හැම වෙලේම තන්තුවේ ආතතිය එල්ලලා තියෙන බරට සමානයි. සුමට කප්පි තියෙන්නේ. එහෙනම් තන්තුවේ හැමතැනම ආතතිය සමානයි. පළවෙනි එකේ නිව්ටන් 100ක බරක් එල්ලලා තියෙනවා. එහෙනම් ඒක සන්තුලනය වෙන්නේ ආතතිය 100ක් වෙනකොට. දෙවෙනි එකෙත් එහෙමයි. නිව්ටන් 100ක බරක් ආතතිය 100යි. ඒතකොට තන්තුවේ හැමතැනම ආතතිය එකම අගයක්. තුන්වෙනි එකෙත් එහෙමයි. තන්තුවේ එල්ලිලා තියෙන නිව්ටන් 100ක්. තන්තුවේ ආතතිය නිව්ටන් 100යි. හතරවෙනි එක මෙන්න මේ වගේ එකක්. තන්තුවේ එල්ලිලා තියෙන එක පැත්තකින් නිව්ටන් 100යි. එහෙනම් සියලුම පාඨාංක නිව්ටන් 100 බැගින් එනවා. පිළිතුරාංක 1. සියලුම පාඨාංක නිව්ටන් 100 බැගින් එනවා. පිළිතුරාංක 1. ලකුණු කරගන්න එක. හරිද? හරි ඊළඟට බලන්න මම මෙන්න මේ විදිහට ගන්නවා ආනත තලයක් මත ඇති වස්තුවක්. ආනත තලයක් මත වස්තුවක් මේ විදිහට තියෙනවා. සුමට තලයක් කියලා ගමු. අපි රළු තලයන් ගැන තාම කතා කරන්නේ නැහැ. මෙන්න මේක මෙහෙම ගැට ගහලා තියෙනවා. හරි? වස්තුවේ බර හැම වෙලේම වස්තුවක බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙන්නේ ඒක mg මේ කෝණය θ. ඔය විදිහට. හරි? ඊළඟට පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව පෘෂ්ඨයට ලම්බකව ක්‍රියාත්මක වෙනවා r. අභිලම්බ ප්‍රතික්‍රියාව පෘෂ්ඨයට ලම්බකව r ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි තන්තුවේ ආතතිය T කියලා ගමු. තන්තුවේ ආතතිය T ඔය විදිහට. හරි ලියන්න මෙහෙම ලියන්න නෝට් එකේ සුමට තලයක් මත සුමට තලයක් මත සුමට තලයක් මත වස්තුවක් තබා සුමට ආනත තලයක් මත කියලා ලියන්නකෝ. සුමට ආනත තලයක් මත වස්තුවක් තබා රූපේ පරිදි තන්තුවකින් රූපේ පරිදි තන්තුවකින් සුමට ආනත තලයක් මත වස්තුවක් තබා රූපේ පරිදි තන්තුවකින් ගැට ගසා ඇති අවස්ථාවක් සලකමු. තන්තුවකින් යම් ලක්ෂයකට එහෙම ලියන්නකෝ. රූපේ පරිදි තන්තුවකින් යම් ලක්ෂයකට ගැට ගසා ඇති අවස්ථාවක් සලකමු. සම්බන්ධ කර ඇති අවස්ථාවක් සලකමු. යම් ලක්ෂයකට සම්බන්ධ කර ඇති අවස්ථාවක් සලකමු. ආනමත වස්තුවක් තබා රූපේ පරිදි තන්තුවක් මගින් යම් ලක්ෂයකට
සම්බන්ධ කර ඇති අවස්ථාවක් සලකමු. පෘෂ්ඨයට ලම්බ කොපුතේ තොර ක්‍රියාත්මක වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව බර සිරස්ව පහළට තන්තුවේ ආතතිය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ලකුණු කරගන්නකෝ ඕක. ලකුණු කරගන්න. මම ආනත්තලයට ලම්බක බල සලකනවා. මේ කෝණය තීට නම් පුතේ මේක 90යි. මේක 90 ඍණ තීටා, මේ කෝණය 90 ඍණ තීටා, මේ කෝණය 90යි. මේ කෝණය තීටා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය තීටා. හරි. මෙයා තීට නම් මෙයා 90යි. මෙයා 90 ඍණ තීටා. ප්‍රතිමුඛ කෝණ වලින් මෙයා 90 ඍණ තීටා, මෙයා තීටා. නැවත තීටා. 90යි. හරි. මම ආනත තලයට සමාන්තර බල සලකනවා. දැන් මෙතනින් එහාට ආය හොය හොය ඉන්න දෙයක් නැහැ. මේ කෝණය තීටා නම් මේක තීටා. ආනත තලයට ලම්බක වැඳි රේඛාවයි සිරස් රේඛාවයි හදන මෙන්න මේ කෝණය තීටා. මම ආනත තලයට ලම්බක බල සලකනවා. ආනත තලයට ලම්බක බල සලකා ආනත තලයට ලම්බක බල සලකා මේ දිශාවට මේ විදිහට හරි ආනත තලයට ලම්බක බල සලකනවා බලන්න මේ R මේ පැත්තට mg cos θ මෙහෙට එහෙනම් R සමාන වෙනවා mg cos θ R සමානයි mg cos θ ඔන්න ආනත තලයට ලම්බක මේක අපි අංක 1 කියලා දාගමු හරි ලියා ගන්න ආනත තලයට ලම්බක බල සලකා කියලා නැත්තම් මෙහෙම ඇදලා කෙලින්ම බල සලකා කියලා කිව්වත් කමන්නේ නමුත් අපි දෙකම ලියා ගමු හරි ලියා ගන්න රූප සටහන අඳින්න ඇඳලා ලියා ගන්න හරි ආනත තලයට ලම්බක බල සැලකුවොත් R සමානයි mg cos θ මම මෙතන ලියන්නම් පුතේ නැවත වතාවක් R සමානයි mg cos θ මේක අංක 1 ආනත තලයට සමාන්තර බල සලකන්න ආනත තලයට සමාන්තර බල සලකන්න ලියන්න ආනත තලයට සමාන්තර බල සලකා ආනත තලයට සමාන්තර බල සලකා එතකොට ආනත තලයට සමාන්තර බල සැලකුවොත් මේ දිශාවට තියෙන වල T මේ පැත්තට ඒ කියන්නේ වස්තුව මත තන්තුවෙන් තල්ලු කරන්නේ නැහැ නේ කවදාවත් තන්තුව මගේ වස්තුව ඉහළට අදිනවා. ඒකෙන් තමයි මේක සම්තුලනය වෙලා තියෙන්නේ. මේ පැත්තට මේ T සමාන වෙනවා mg sin θ ට. T සමානයි mg sin θ. ඔන්න ඔක අංක 2. හරි මට ඕන උනේ බල කොහොමද සලකන්නේ කියන එක ඔයාලටදී පැහැදිලි කරන්න. ඔය ඇති ඔතනින් එහාට ආයෙ ඕන නැහැ ගණන් හදනකොට අපි බලමු කොහොමද ඔය එන්නේ කියලා. දැන් කෙලිම T වලගේ ගන්න පුළුවන් R වලගේ ගන්න පුළුවන් කෝණයන් දන්නවා නම් තියා ගන්නකො ඒක P සමාන mg sin θ ඒක අංක 2 කියලා දාගන්න. බලන්න ඊළඟ කරුණ මම බලයන් දෙකක් සලකනවා පුතේ 2යි නිව්ටන් 8යි නිව්ටන්. එතකොට මේ දෙකේ උපරිම සම්ප්‍රයුක්තය එන්නේ ඒ දෙන්න එකම පැත්තට ක්‍රියාත්මක වෙනකොට. සම්ප්‍රයුක්තයේ උපරිම අගය කියන්නේ එකම පැත්තට ක්‍රියාත්මක වෙනවනේ. එහෙනම් 8 ධන 2යි 10යි නිව්ටන්. මෙයා 8 මේ පැත්තට නම් 2යි නිව්ටනුත් ඒ පැත්තට. ඊට පස්සේ මේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනකොට මේකේ අවම අගය එනවා. ඒ කියන්නේ ඍණ 2 R මිනිමම් අවම අගය 6යි නිව්ටන්. ඔය විදිහට එනවා. උපරිම අගය 8 ධන 2කින් එනවා. අවම අගය 8 ඍණ 2කින් එනවා. 8 ධන 2 කියන්නේ 10යි නිව්ටන් 8 ඍණ 2 කියන්නේ 6යි නිව්ටන්. හරි? ලියන්න මෙහෙම න
ලියන්න. බල දෙකක් සැලකූ විට තරු ලකුණක් දාලා ලියන්න නෝට් එකේම. බල දෙකක් සැලකූ විට බල දෙකක් සැලකූ විට උපරිම සංප්‍රයුක්තය ඒවා එකම දිශාවට ක්‍රියාත්මක වන විට ලැබේ. ඒවා එකම දිශාවට ක්‍රියාත්මක වන විට ලැබේ. හරි? ඊළඟට ලියන්න අවම සංප්‍රයුක්තය ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වන විට ලැබේ. අවම සංප්‍රයුක්තය ඒවා දිශාවට ක්‍රියාත්මක වන විට ලැබේ. අවම සංප්‍රයුක්තය හරි? එතකොට පුතේ උපරිම අගයක් තියෙනවා අවම අගයක් තියෙනවා. එතකොට මේ බල දෙක එකිනෙකට ආනත වෙනකොට මේ 10යි 6යි අතර අගයක් තමයි එන්නේ. මොකද 10ට වඩා වැඩි වෙන්න බෑ. උපරිම අගයට වඩා වැඩි වෙන්න බෑ. අවම අගයට වඩා අඩු වෙන්න බෑ. හරි? එහෙනම් 10යි 6යි අතර අගයක් තමයි එන්නේ. උපරිම අගයට වඩා වැඩි වෙන්න බෑ. අවම අගයට වඩා අඩු වෙන්න බෑ. හරි? අනෙක් සෑම සංප්‍රයුක්තයක් මේ කියන්නේ එකිනෙකට ආනත වෙනකොට අනෙක් සෑම සංප්‍රයුක්තයක්ම මේ අගයන් දෙක අතර පිහිටන්නේ. මේ අගයන් දෙක අතර පිහිටන්නේ. ලියන්න මෙහෙම අනෙකුත් සෑම සංප්‍රයුක්තයක්ම වරහන් ඇතුලේ බලයන් එකිනෙක ආනත විට අනෙකුත් සෑම සංප්‍රයුක්තයක්ම වරහන් ඇතුලේ බලයන් එකිනෙකට ආනත විට මෙහෙම ලියන්න. ඉහත උපරිම අවම අගයන් අතර පිහිටයි. ඉහත උපරිම හා අවම අගයන් අතර පිහිටයි. ඉහත උපරිම හා අවම අගයන් අතර පිහිටයි. උදාහරණ ලියන්න මෙහෙම 2 නිව්ටන් හා 8 නිව්ටන් බල දෙකක් සලකමු. ඔකත් දෛශික වලට ඔක වළංගුයි. නමුත් අපි මේ කොටසදී කතා කරන්නේ බලයන් ගැන. හරි? 2 නිව්ටන් හා 8 නිව්ටන් බලයන් දෙකක් සලකමු. 2 නිව්ටන් හා 8 නිව්ටන් බලයන් දෙකක් සලකමු. R max 8 ධන 2 10යි නිව්ටන් R min 8 ඍණ 2 6යි නිව්ටන්. ලියා ගන්න ඕක. හරි? ලියන්න. මෙම බලයන් දෙක භාවිතයෙන් ගත හැකි අනෙක් ඕනෑම සංප්‍රයුක්තයක්
10යි නිව්ටන්ට වඩා අඩු වන අතර 10යි නිව්ටන්ට වඩා අඩු වන අතර 6යි නිව්ටන්ට වඩා වැඩිය 6යි නිව්ටන්ට වඩා වැඩිය 10යි නිව්ටන්ට වඩා අඩු වන අතර 6යි නිව්ටන්ට වඩා වැඩිය හරි ඔගේ ගණන් තියෙනවා ටියුට් එකේ මම ඒවා දෙන්නම් හෝම්වර්ක් කරලා එතකොට ඒ කොටස් හදාන්න හිතන්නකො මෙහෙම 8යි නිව්ටන් 12යි නිව්ටන් තියනවා කියලා උපරිමගේ 20යි මේ දෙක එකතු කොමගේ මේකෙන් මේක අඩු කරාම 4යි ඒක ඕනෑම සංප්‍රයුක්තයක් 20යි 4යි අතර තමයි පිහිටන්නේ ඕනෑම සංප්‍රයුක්තයක් 20යි අතර තමයි පිහිටන්නේ හරි මෙන්න මේ ටික ලකුණු කරගන්න හෝම්වර්ක් වලට බල සමුද්‍රිතාවේ ටියුට් එකේ පළවෙනි ගාන දෙවෙනි ගාන 25 වෙනි ගැටලුව 31 වෙනි ගැටලුව 32 වෙනි ගැටලුව 33 වෙනි ගැටලුව හරි ඔන්න ඔය ගණන් ටික හදලා තියන්න ඔය ගණන් ටික හදන්න ඉස්සෙල්ලම අද කරපු ටික හොඳට බලන්න ඊට පස්සේ තමයි ඔය ගණන් ටික හදන්න ඕන හරි එතකොට බල සමතුලිතතාවය ඉතිරි කොටස අපි මෙතනින් එහාට තියෙන කොටස ඊළඟ දවසේ කතා කරන අසව්වල ප්‍රතික්‍රියා ඊට පස්සේ කප්පි පද්ධති සම්බන්ධ ගැටලු ඊළඟ දවසේ කතා කරනවා හරි අදට බල සමතුලිතතාවය ඉවරයි හරි